අපෙන් අහනවා ව්‍යාපාර නෛතික පරිසරයට අයත් සාධකයක් නොවන්නේ. ව්‍යාපාර නෛතික පරිසරයට අයත් සාධකයක් නොවන්නේ. උත්තරේ මැසේජ් එකක් දාන්න බලන්න පුතේ. හරි අපි දන්නවා සමාගම් පනත. හරි සමාගම් පනත මගින් සමාගම් සම්බන්ධ බලපාන නීති රීති නැත්නම් සමාගම් සම්බන්ධව අපිට කතා කරනවා. එතකොට මේ සමාගම් පනත අපි දන්නවා අපිට ගොඩක් වැදගත් වෙන අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි සමාගම් කතා කරද්දී අපිට සමාගම් පනත වැදගත් වෙනවා. ඒ වගේම අපි දන්නවා හවුල් ව්‍යාපාරයක උපරිම සමාජික සංඛ්‍යාව 20ක් කියලා නීත්‍යානුකූලව සඳහන් වෙලා තියෙන්නේ සමාගම් පනතේ. ඒතකොට සමාගම් පනතේ කියලා තියෙනවා හවුල් ව්‍යාපාරයක සමාජික සංඛ්‍යාව 20ක් ඉක්මවනවා නම් ඒක සංස්ථාපිත සමාගමක් විදිහට ලියාපදිංචි කරන්න අවශ්‍යයි කියලා. ඒ වගේම තමයි අපිට සමාගම් පනත කියන එක සමාගම් වලට අදාළ ලිඛිත නීතිය බවට පත් වෙනවා. ඒතර ඒකේ තමයි සියලුම සමාගම් වලට අදාළ කටයුතු තියෙන්නේ. කියන්නේ නෛතික පුද්ගලභාවය කොහොමද, වගකීම මොන වගේද මේ සියල්ල සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ගිණුම්කරණය සහ විගණනය කොහොමද කරන්න ඕනේ මේ සියල්ල එකේ ඇතුළත් වෙනවා. ඒතර මේක ව්‍යාපාරවල නීතියට අදාළ එකක්. ඊළඟට සාප්පු හා කාර්යාල සේවක පනත අපි කියන shop and office act කියලා. එතකොට සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ කියනවා සාප්පු හා කාර්යාල කියන ගණයට අයත් වන ව්‍යාපාරවල සේවකයින්ට කොහොමද සලකන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට ගෙවිය යුතු අවම වටුප මොකද්ද? ඒගොල්ලන්ගේ EPF නැත්නම් සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවක භාරාකාර අරමුදල් කොහොමද ගෙවන්නේ? ඒගොල්ලන්ට නිවාඩු කොහොමද දෙන්නේ? ඒ සම්බන්ධ විස්තර ඇතුළත් වෙනවා සාප්පු හා කාර්යාල සේවක පනතේ. ඒතර ඒකත් ව්‍යාපාර නෛතික පරිසරයට අයත් සාධකයක්. ඊළඟට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ කියලා තියෙනවා පාරිභෝගිකයන්ට නැත්නම් පාරිභෝගිකයන් ආරක්ෂා වෙන පරිදි කොහොමද කටයුතු කරන්න ඕනේ. නැත්නම් ඒකෙදි කියලා තියෙනවා මොනවද ව්‍යාපාර විසින් නොකළ යුත්තේ කියලා. ඒතර ඒකත් ව්‍යාපාර නෛතික පරිසරයට සාධකයක්. හැබැයි සෞඛ්‍ය පනත කියලා අපි එහෙම විශේෂයෙන් කතා කරන පනතක් නැහැ. ඒ වගේම මෙතනදී පරිසර සාධකයට අයත් නොවන්නේ කියලා කිව්වහම හරි උත්තරේ වෙන්නේ මේ සෞඛ්‍ය පනත කියන එක. ඒතකොට ඒක 7 වෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ B. හරි. ඊට පස්සේ 8 පහත දෑ අතරින් නිවැරදි නොවන්නේ. පුතේ ඔන්න ඔය වගේ විභාගෙදී ප්‍රශ්න අපිට පටලවලා අහනවා. නිවැරදි නොවන්නේ. හරි නැත්තේ මොකද්ද කියලා තමයි අපෙන්. ඒතර නිවැරදි නොවන්නේ. ඒ කියන්නේ වැරදි එක මොකද්ද කියලා තමයි මෙතනදී අහන්නේ. හොඳ කල්පනාවෙන් බැලුවොත් අපිට නිවැරදි නොවන්නේ මොකක්ද කියලා අල්ලගන්න පුළුවන්. විභාගෙදී වගේ ප්‍රශ්නයක් දැම්මොත් අපිව අමාරුවේ දාන්න පුළුවන්.
ඔව්. නිවැරදි නොවන්නේ පළවෙනි එක අපිට ගන්න පුළුවන් 2007 අංක 7 දරන සමාගම් පනත. හරි. 2007 අංක 7 දරන සමාගම් පනත. එහෙම එකක් තියෙනවා අපි දන්නවා. 1980 හවුල් ආඥා පනත එහෙම එකක් ගැන අපි දන්නේ නැහැ. අපි ළඟ එකට යනවා සමාගම් රෙජිස්ට්‍රාර්වරයා. ඔව් අපි දන්නවා සමාගම් ලියාපදිංචි කරන්න ඕනේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ගාව අපි දන්නවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එහෙම එකක් තියෙනවා අපි දන්නවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත මගින් ආරම්භ කරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. පොතේ ස්ක්‍රීන් එකේ මුකුත් ලියන්න එපා. අධිකාරිය. එතකොට අපි 1980 හවුල් ආඥා පනත කියලා එකක් ගැන අහලා නෑ. මොකද හවුල් ආඥා පනත කියලා එකක් තියෙනවා. හැබැයි ඒක 1980 නෙමෙයි. එහෙනම් අන්න ඒක තමයි නිවැරදි නොවන එක. එතන මෙන්න මේක වැරදි. එහෙනම් 8 වෙනි එකට හරි උත්තරේ B කියන එක 1980 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒක 1980 නෙමෙයි 1890 විදිහට නිවැරදි වෙන්න ඕනේ. එතකොට ඒක තමයි නිවැරදි නොවන උත්තරේ. හරි. ඊළඟට 9 ව්‍යාපාර බිහිවීමට හේතුව ලෙස අපට හඳුනාගත හැක්කේ පහත දෑ අතුරින් කුමක්ද? ව්‍යාපාර බිහිවීමට හේතුව ලෙස අපට හඳුනාගත හැක්කේ පහත දෑ අතුරින් කුමක්ද? එක මුදල් භාවිතා කිරීම කියලා කියනවා අපිට. දෙක උපකාරක සේවා දියුණු වීම කියලා කියනවා අපිට. තුන මිනිස් අවශ්‍යතා හා උවමනා කියලා කියනවා. හතර නිෂ්පාදන සාධක කියලා කියනවා. මේකේ මොකද්ද වෙන්නේ නැත්තේ? මුදල් භාවිතා කිරීම ව්‍යාපාර බිහිවීමට හේතුව ලෙස අපට හඳුනා ගන්න පුළුවන්ද? බෑ. අපි ව්‍යාපාර විකාශනය කියලා එකක් කතා කළා. අපි ව්‍යාපාර විකාශනය කියන එක කතන්දරයක් විදිහට ගිය සතියේත් මම ඒක පැහැදිලි කළා කොහොමද කියලා. ව්‍යාපාර විකාශනය කියන්නේ මුලින්ම ස්වයංපෝෂිත යුගයේ තිබුණා. ස්වයංපෝෂිත යුගයේදී ඒගොල්ලන් තම තමන් කැමති දේවල් වල වැඩිපුර නිරත වීම නිසා ඒගොල්ලන්ට විශේෂ හැකියාවක් ඇති වුණා ඒ සම්බන්ධව. අන්න ඒකත් එක්ක අතිරික්ත නිෂ්පාදනයක් බිහි වුණා. ඒ අතිරික්ත නිෂ්පාදනයත් එක්ක භාණ්ඩ හුවමාරුව කියන එකට ආවා. භාණ්ඩ හුවමාරුවට ඇවිල්ලා භාණ්ඩ හුවමාරුවේ තිබුණ විවිධ දුර්වලතා. ඒ කියන්නේ ද්වීක සමපාතයක් නොමැති වීම, නැත්නම් දෙපාර්ශ්වයේ අනිත් භාණ්ඩෙ ලබා ගැනීමට කැමති නොවීම, වටිනාකම නිවැරදිව මැනීමට අපහසු වීම, ගබඩා කර තබා ගන්න බැරිකම, ප්‍රවාහන දුෂ්කරතා මේ වගේ තිබ්බ විවිධ ගැටලු නිසා මෙයාලා භාණ්ඩ හුවමාරු ක්‍රමය වෙනුවට තවත් ඉදිරි පියවරක් විදිහට මුදල් භාවිතා කිරීමට යොමු වුණා. මුදල් භාවිතා කිරීමට යොමු වුණාට පස්සේ මුලින්ම ද්‍රව්‍ය මුදල් භාවිතා කළා. සිප්පි කටු, සත්ව ඇට කැබලි, දුම්කල ඒ වගේ දේවල් මුලින්ම මුදල් විදියට භාවිතා කළා. හැබැයි කල් යනකොට ඒකත් එච්චර සාර්ථක නැහැ කියලා තේරුම් නිසා මේගොල්ලන් භාවිතා කරන්න ගත්තා යකඩ කැබලි මුදල් විදියට. ඒතර යකඩ, රන් රිදී ඒ වගේ දේවල් මුදල් විදියට භාවිතා කරන්න ගත්තා. ඒතර ඒකත් එච්චර සාර්ථක නොවන වගේ තේරුම් නිසා මෙයාලා මොකද කළේ? ඊළඟ පියවර විදිහට මේ යකඩ කැබලි කිසියම් හැඩයක් නැත්නම් කිසියම් ස්වරූපයක් වෙන විදිහට ඒක වෙනස් කරගත්තා. වෙනස් කරගෙන ඒවා භාවිතා කරන්න ගත්තා. අපි ඒවට කියවා ව්‍යවහාර මුදල් කියලා.
මුලින්ම ද්‍රව්‍ය මුදල් භාවිතා කළා, ලෝහ මුදල් භාවිතා කළා, ඊට පස්සේ ව්‍යවහාර මුදල් භාවිතා කළා. අපි දන්නවා තුට්ටුව, රන් කාසි, පනම් ඒ කියලා කියන්නේ ව්‍යවහාර මුදල්. අපි දන්නවා කතන්දරේ මහද්දී ඔය කියන මුදල් වර්ග ගැන කතා කරනවා. රන් කාසි, කහවණු, පනම්, තුට්ටු ඔය වගේ දේවල්. ඊපස්සේ ඒකත් තව ටිකක් ඉස්සරහට දියුණු වෙලා රටේ ප්‍රධාන බැංකුව විසින් නිකුත් කරන්න ගත්ත මුදල්. අන්න ඒවට අපි කිව්වා කාසි හා නෝට්ටු කියලා. ඊට පස්සේ විද්‍යුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක විද්‍යුත් මුදල් කියන එක වර්තමානයේ වෙද්දී අපිට හම්බ වෙලා තියෙනවා. ඒතර මේ වගේ ඉස්සරහට දියුණු වෙලා වෙලා තියෙනවා. ඒතර මුදල් භාවිතා කිරීම කියන එකටත් කලින්ම මිනිසුන්ගේ ව්‍යාපාර කියන එක බිහි වෙන්න හේතු වෙලා තියෙනවා. මොකද භාණ්ඩ හුවමාරු ක්‍රමය කියන්නේ ව්‍යාපාර තමයි. එතකොට මුදල් භාවිතා කිරීමට කලින් තමයි ව්‍යාපාර තිබුණේ. එහෙනම් මුදල් භාවිතා කිරීම කියන එක වැරදි. උපකාරක සේවා කියලා කියන්නේ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ උපකාර වන සේවා. ඒ කියන්නේ බැංකු, රක්ෂණ, ප්‍රවාහන, sannivedana කියන දේවල්. ඒතර ඇත්තටම උපකාරක සේවා කියන ඒවා ඇති වෙන්නේ මේ භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වෙලා ඒක දියුණු වෙනවත් එක්ක. ඒතර උපකාරක සේවා කියන එක ව්‍යාපාර බිහිවීමට හේතුව කියලා අපිට කියන්න අමාරුයි. හැබැයි ව්‍යාපාර දියුණු වෙන්න, ව්‍යාපාර කියන සංකල්පේ වර්ධනය වෙන්න මේ උපකාරක සේවා කියන එක ඉවහල් වෙලා තියෙනවා. ඊළඟට නිෂ්පාදන සාධක තිබුණටම අපිට ඒක ව්‍යාපාර බිහි වෙන්න හේතුවක් කියලා කියන්න අමාරුයි. ඒතර මේ ව්‍යාපාර බිහි වෙන්න ප්‍රධාන හේතුව තමයි මිනිස් අවශ්‍යතා හා වුවමනා. මිනිස් අවශ්‍යතා හා වුවමනාත් එක්ක තමයි මේ ව්‍යාපාර කියන සංකල්පය බිහි වෙන්නේ. හරි. එහෙනම් 9 වෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ C මිනිස් අවශ්‍යතා හා වුවමනා. හරි. ඊළඟට 10 ව්‍යාපාර හිමිකරුවන් නැතහොත් ව්‍යවසායකයන් යනුවෙන් හඳුන්වන්නේ. ඉක්මනට උත්තර දාගෙන යන්න බලන්න පුතේ. හරි අපි කතා කරමු ව්‍යාපාර හිමිකරුවන් නැත්නම් ව්‍යවසායකයන් යනුවෙන් හඳුන්වන්නේ අරමුදල් යොදවන්නන් හරි ව්‍යාපාර අවදානම් බාර ගන්නන් ඔව් අවදානම් බාර ගන්නවා ව්‍යවසායකේ නවෝත්පාදනය සිදු කරන්නන් ඔව් ඒගොල්ලනුත් අපි ගන්න පුළුවන් එහෙනම් මේකට හරි උත්තරේ D ඉහත සියල්ලම අපි කිව්වා ගිය සතියේත් අපි කතා කළා නිෂ්පාදන සාධක විදිහට භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය කියන එක. එතකොට ව්‍යවසායකත්වය කියලා කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සම්පත් යොදවමින් ඒ සම්බන්ධ අවදානම් දැරීම, නවෝත්පාදනය කිරීම සිදු කරන පාර්ශවයන්ට අපි කිව්වා ව්‍යවසායකයන් කියලා. එතකොට මේක ගත්තොත් 10 වෙනි ප්‍රශ්නෙට හරිය උත්තරේ ඉහත සියල්ලම. හරි ඊළඟ එක 11 ව්‍යාපාරික පරිසරයට අයත් වන්නේ තාක්ෂණික පරිසරයට අයත් වන්නේ තාක්ෂණික පරිසරයට අයත් වන්නේ තාක්ෂණික පරිසරයට අයත් වන්නේ නැනෝ තාක්ෂණය, පරිගණක තාක්ෂණය, වාරි තාක්ෂණය. ඒතර මේ තාක්ෂණික පරිසරය ගියාම පුතේ මේ සියල්ලම අයිති. ලේසි ප්‍රශ්නයක්.
උත්තරේ අංක D ඉහත සියල්ලම. ඊළඟට නව තාක්ෂණික වෙනස් වීමක් නොවන්නේ නව තාක්ෂණික වෙනස් වීමක් නොවන්නේ. හොඳට බලන්න නව තාක්ෂණික වෙනස් වීමක් නොවන්නේ. ඕ පරිගණකයේ සොයා ගැනීම විද්‍යුත් මුදල් ආයෝජනය නැනෝ තාක්ෂණය මේක හරි උත්තරේ තමයි පරිගණකයේ සොයා ගැනීම. අපි දන්නවා පරිගණකයේ සොයා ගැනීම උනේ උගා කාලයකට කලින්. හැබැයි විද්‍යුත් මුදල් වල ආයෝජනය කියන එක වර්තමානයේ පටන් ගත්ත දෙයක්. ඔයගොල්ලෝ දන්නවා ඇති. අපි අහලා තියෙනවා බිට්කොයින් වගේ ව්‍යාපාර නැත්නම් මුදල් වල ආයෝජනය කිරීම ආරම්භ වුණේ මේ වර්තමානයේ. ඒ කියන්නේ විද්‍යුත් මුදල් වල ආයෝජනය. නැනෝ තාක්ෂණය කියන එකත් අපි සාපේක්ෂව ගත්තොත් වර්තමානයේ නැත්නම් ආසන්න කාලයේදී සොයාගත්ත තාක්ෂණයක්. ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයත් ඒ වගේ. පරිගණක තාක්ෂණ පරිගණකයේ සොයා ගැනීම උනේ ගොඩක් කාලයකට කලින්. තැපෑල වෙනුවට භාවිතා කළ හැකි විකල්පයක් නොවන්නේ. තැපෑල වෙනුවට භාවිතා කළ හැකි විකල්පයක් නොවන්නේ. මේක ඔයාලා දන්නවා. ඔයාලා තාක්ෂණයත් එක්ක සම්බන්ධයි නේද? හරි ලේසි උත්තරයක්. පුතේ මේ වගේ ප්‍රශ්න විභාගෙදී එන්න පුළුවන්. පුතේ මේ පේපර් එක මොකද්ද කියලා අහලා තියෙනවා. මේ පේපර් එක මම හදපු පේපර් එකක්. මේක කොහෙන්වත් ඩවුන්ලෝඩ් කරපු එකක්වත් නැත්නම් පාස් පේපර් එකක්වත් මොකක්වත් නෙමෙයි. සියලුම ප්‍රශ්න මම හදපු ප්‍රශ්න තියෙන්නේ. හරි. ඊමේල් එක තැපෑල වෙනුවට භාවිතා කරන්න පුළුවන්. මොකද අපි තැපෑලෙන් කරන්නේ අපේ මොකක් හරි ලියුමක් පණිවිඩයක් යවන එක. ඒතර ඊමේල් හරහා පණිවිඩය යැවීම සිදු කරන්න පුළුවන්. ලිඛිත මාධ්‍යයෙන් පණිවිඩය යැවීම කරන්න පුළුවන් ඊමේල් එකකින්. ඊළඟට අපිට කියනවා SMS. ඔව් SMS එකකිනුත් අපිට ලිඛිත මාධ්‍යයෙන් පණිවිඩයක් යැවීමට හැකියාව තියෙනවා. WhatsApp කියන එකෙත් අපිට ලිඛිත මාධ්‍යයෙන් පණිවිඩයක් යැවීමේ හැකියාව තියෙනවා. හැබැයි Bluetooth කියන එකේදී අපිට ලිඛිත මාධ්‍යයෙන් වැඩි දුරක ඉන්න කෙනෙක්ට යැවීමේ හැකියාවක් නැහැ. ඒතර මේකට හරි උත්තරේ තමයි Bluetooth කියන උත්තරේ. ඒ කියන්නේ C13ට හරි උත්තරේ C. ඊළඟට 14 විද්‍යුත් ප්‍රචාරණ ක්‍රමයක් නොවන්නේ. විද්‍යුත් ප්‍රචාරණ ක්‍රමයක් නොවන්නේ. බැනර්, SMS, ඊමේල්, රූපවාහිනී දැන්වීම. බැනර් කියලා කියන්නේ පුතේ ලිඛිත මාධ්‍ය විද්‍යුත් නෙමෙයි. SMS කියන්නේ විද්‍යුත්, ඊමේල් කියන්නේ විද්‍යුත්, රූපවාහිනී දැන්වීම කියන්නේ විද්‍යුත් මාධ්‍ය. ඒවා ලේසි ප්‍රශ්න. ආර්ථික පරිසර සාධකයක් නොවන්නේ. ආර්ථික පරිසර සාධකයක් නොවන්නේ. පුතේ කීප දෙනයි උත්තර දෙන්නේ. හැමෝම උත්තර දෙනවා නම් හොඳයි. ලොකු දෙයක් නෑ. ඔයාලට හිතෙන උත්තරේ මැසේජ් එකක් දාන්න.
වැරදුනා කියලා කිසි ගැටලුවක් නැහැ. මොකද අපි මේ ලියන්නේ O level paper එකට නෙවෙයි. අපි මේ නොදන්න දෙයක් ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ. ඒතර නොදන්න දෙයක් ඉගෙන ගන්න නම් වැරදිලා ඉගෙන ගද්දි අපේ ඔළුවට යන ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි හරියන්න හෝ වරදින්න හෝ හොඳට හිතලා ඔයාලා දන්න දැනුමින් උත්තරේ දෙන්න. ඒකත් එක්ක අපිට බලන්න පුළුවන් අපේ දැනුම කොච්චර දුරට තව දියුණු වෙන්න ඕනද නැත්නම් මොන මොන අංශ වලින්ද අපේ දැනුම තව වැඩි කරගන්න ඕනේ කියලා අපිට අවබෝධයක් ගන්න පුළුවන් මේ හරහා. හරි. ආර්ථික පරිසර සාධකයක් නොවන්නේ ආදායම් ව්‍යාප්තිය ආර්ථික පරිසර සාධකයක්. අපි කතා කළා ආදායම් ව්‍යාප්තිය පොලි අනුපාත ආර්ථික පරිසර සාධකයක්. පොලි අනුපාත යටතේ අපි පොලි අනුපාත වර්ග දෙකක් ගැන කතා කළා. එකක් තමයි ඉතුරුම් පොලි අනුපාතය, අනිත් එක තමයි ණය පොලි අනුපාතය. ඊළඟට කම්කරු නීති. කම්කරු නීති කියන්නේ පුතේ නෛතික පරිසර සාධකයක්. එතකොට ඉතුරුම් කියන්නේ ආර්ථික පරිසරයට අයත් සාධකයක්. හරි. පුතේ මැසේජ් එකක් දාලා තියෙනවා ඔයගොල්ලන් මේ WhatsApp group එකට එවන්න කියලා පේපර් එක. පුතේ මට WhatsApp වල මැසේජ් එකක් දාන්න මම පේපර් එක එවන්න. හරි. ඊළඟට අපෙන් අහලා තියෙනවා 16 වෙනි ප්‍රශ්නේ ඉතුරුම්. ඉතුරුම් කියලා කියන්නේ මොකක්ද? ඉතුරුම අඳුරගන්න පුළුවන් කොහොමද? නැත්නම් ඉතුරුම් හොයන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී අපෙන් අහන්නේ. කොහොමද අපි ඒක බලන්නේ? හරි. පුතේ මේක මතක තියාගන්න ලේසි. ඉතුරුම් කියලා කියන්නේ මොකක්ද කියලා අපෙන් අහන්නේ. කලින් එකට උත්තරේ C. ඉතුරුම් කීප දෙනෙක් උත්තර දීලා තියෙන්නේ. හැමෝම උත්තර දෙන්න පුළුවන් නම් හොඳයි. හරි. පරිභෝජනයෙන් අපි ඉතුරුම් කියලා කියනවා අපිට හම්බ වෙන මුදලෙන්. නැත්නම් අපිට මාසෙකට හම්බ වෙන ආදායමෙන් කොච්චර මුදලක් අපි වියදම් කරනවද කොච්චර මුදලක් අපි ඉදිරි කරනවද? ඔයාලා නිකන් හිතලා බලන්න. අපි ගෙදර සාමාන්‍යයෙන් ආදායම් උපයන්නේ තාත්තා නම් නැත්නම් අම්මයි තාත්තයි දෙන්නම නම් ඒ දෙන්නගේම ආදායමෙන් කොච්චර ප්‍රමාණයක් ඉතුරු කරනවද කොච්චර ප්‍රමාණයක් පරිභෝජනය කරනවද? පරිභෝජනය කියලා කියන්නේ අපේ කෑම බීම ඊට පස්සේ අපේ අනිකුත් අවශ්‍යතා සඳහා වියදම් කරන මුදල. එතකොට ඒ ආදායමෙන් කොච්චර මුදලක් වියදම් කරනවද කියන එක තමයි මෙතනදී බලන්න. එතකොට වර්තමානයේ අපි දැකලා තියෙනවා මේක හොඳ තැනක්. වර්තමානයේ අපි දැකලා තියෙනවා මේ තියෙන වසංගත තත්ත්වයත් එක්ක ගොඩක් අයගේ ඉතුරුම් මාර විදිහට අඩු වෙලා තියෙනවා. හොඳම දේ තමයි ඒ ඉතුරුම් අඩුම තියෙන්නේ මේ අපි කතා කරන බස්නාහිර පළාත ඇතුලේ.
ඒ කියන්නේ බස්නාහිර පළාත ඇතුලේ ගොඩක් අය තමන්ගේ පරිභෝජනය තමන්ගේ ආදායමට වඩා ඉහළ මට්ටමක තියාගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් සමහරක් විට උපයන ආදායමෙන් ණය ගෙවලා ඉතුරු ටික පරිභෝජනය කළාම රුපියල් 100ක්වත් මාසෙකට ඉතුරු කරලා නැති තරම්. එතකොට ඒගොල්ලන් තමයි මේ වගේ අවස්ථාවක අපහසුතාවයට පත් වෙන්නේ. ඉතින් පුතේ ඔය වගේ දෙයක් සමහරක් විට ප්‍රායෝගිකව අපෙන් අහද්දි ප්‍රශ්නයකට දාන්නත් පුළුවන් පේපර් එකේ. සමහරක් විට සිංහල වගේ විෂයකට රචනාවක් වගේ ලියන්න එන්නත් පුළුවන්. ඒතර බොහෝ විට මේ අවුරුද්දේ රචනාවට එද්දි මෙන්න මේ සම්බන්ධව එන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා පොඩ්ඩක් ඒ සම්බන්ධ දත්ත හා තොරතුරු එකතු කරගෙන යන්න විභාගයට යද්දි මොකද මේ වසංගත தත්ත්වයේ සම්බන්ධව සිංහල වල රචනාවට ගොඩක් වෙලාවට අහන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒකට අදාළ දත්ත තොරතුරු ටිකක් එකතු කරගෙන යන්න. එහෙම ඇහුවොත් අපිට ඒ තොරතුරු සහ දත්ත ඇතුළත් කරලා හොඳ උත්තරයක් ලියන්න පුළුවන්. ඉතින් මේක අපි ව්‍යාපාර අධ්‍යයන විෂය පැත්තෙන් ගත්තොත් මේ ඉතිරි කිරීම කියන එක ගොඩක් වැදගත්. මොකද අපි කතා කරනවා මේකට තව ටිකක් එකතු කරන්නම්. අපි සාමාන්‍යයෙන් උපයන ආදායමෙන් පරිභෝජනය කරලා ඉතිරි කරන වෙන ටික තමයි අපි ඉතුරුම් කියලා කියන්නේ. ඒතර අන්නේ ඒ ඉතුරුම් තමයි කවදා හරි රටක ආයෝජනයේ බවට පත් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපේ ආදායම රුපියල් 10000යි නම් අපි රුපියල් 9000ක් පරිභෝජනය කරලා ඉතිරි 1000 අපි ගිණුමක තැන්පත් කරනවා නම් තැන්පතුවක් විදිහට ඒ 1000 තමයි තව කෙනෙක්ගේ ආයෝජනයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ අපි තැන්පත් කරපු 1000 තව කෙනෙක් ණයක් විදිහට අරගෙන ආයෝජනයක් කරන්න පුළුවන්. ඉතින් එතකොට ඉතිරි කිරීම රටක ඉතිරි කිරීම ඒ රටේ ආයෝජන වලට සමාන වෙනවා. ඉතිරි කිරීම වැඩි වෙන්න රටේ ආයෝජන වැඩි වෙනවා. ආයෝජන වැඩි වෙන්න රටේ සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා. සම්පත් වැඩි වෙන්න තමයි අපි කියන්නේ රට දියුණු වෙනවා කියලා කියන්නේ. ඒතර මේ ඉතිරි කිරීම කියන එක පුද්ගලයෙක්ට වගේම රටකටත් ගොඩක් වැදගත් සාධකයක්. ඒතර මේ ඉතිරි කිරීම කියන එක අපි ගන්නවා ආදායමෙන් පරිභෝජනය නොකර තබා ගන්නා කොටසට අපි කියන්නේ ඉතිරි කිරීම කියලා. පුද්ගලයෙක්ගේ ආදායමෙන් පරිභෝජනය නොකර ඉතුරු කරගන්නා කොටසට අපි කියන ඉතුරුම් කියලා. දැන් පරිභෝජනය නොකර තබා ගන්නා කොටසට අපි කියන ඉතුරුම් කියලා. ඒතර ඒක අනුව මේකේ හරි උත්තරේ C ආදායමෙන් පරිභෝජනය අඩු කළාට පස්සේ එන උත්තරේ. හරි ඊළඟට ආයෝජනය සහ ඉතුරුම් අතර සම්බන්ධය. මම මේකට උත්තරේ ඉස්සෙල්ලම කිව්වා. ඉක්මනට මෙසේජ් එකක් දාන්න බලන්න පුතේ උත්තරේ. අපි කිව්වා ඉතිරි කිරීම සහ ආයෝජන අතර සම්බන්ධතාවය ගත්තොත් ඉතිරි කිරීම සහ ආයෝජන අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ඉතිරි කිරීම වැඩි වෙන්න ආයෝජන වැඩි වෙනවා. ඉතිරි කිරීම අඩු වෙන්න ආයෝජන අඩු වෙනවා. එහෙනම් ඉතුරුම වැඩි වෙද්දී ආයෝජන වැඩි වීම ඉතුරුම අඩු වෙද්දී ආයෝජන වැඩි වීම. එහෙම වෙන්නේ අපි සල්ලි ඉතුරු කරන්න අපිට ආයෝජනය කරන්න මුදල් එකතු වෙනවා. මේ දෙක අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධය. එහෙනම් මෙන්න මේක තමයි හරි උත්තරේ. 17ට හරි උත්තරේ ඒ කියන උත්තරේ. පැහැදිලිද පුතේ? හරි. අපි එමු
ඇමරිකන් ඩොලර් එකක වර්තමාන හුවමාරු අනුපාතය. අද ඇමරිකන් ඩොලර් එකක් කියලා කිව්වොත් එහෙම අද ඇමරිකාව කියන රටේ විශේෂ දවසක් නේද? ඒගොල්ලන්ගේ ජනාධිපතිවරණය පැවැත්වුණා. ඒවත් පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න පුතේ. මොකද මේ තමයි පේපර් එක හදන කාලේ. ඒතර මේ පේපර් එක හදන කාලේ කියලා කියන්නේ මේ කාලේ සාමාන්‍ය ලෝකේ නැත්තම් රටේ වෙන සිද්ධීන් සම්බන්ධ වෙලා තමයි හුඟක් වෙලාට පේපර් එකේදී එන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉස්සරහට දැන් අපි හිතන් ඉන්නවා ජනවාරි මාසේ පේපර් එක තියෙනවා නම් ඒ කාලේ වැදගත් සිද්ධීන් තමයි සලකන්නේ කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. මොකද පේපර් එක හදන්නේ මේ කාලේ නිසා මේ කාලේ තියෙන වැදගත් සිද්ධීන් තමයි සලකා බලන්නේ. ඒ උත්තර ලියන්න එපා මේකේ. හරි. සාමාන්‍යයෙන් වර්තමානයේ වෙද්දී 185ට ආසන්න අගයක් තියෙන්නේ. හුවමාරු අනුපාතයේ ආසන්නම උත්තරේ තමයි අහන්නේ 185ක්. ඒ ආසන්න අගයක් තමයි වර්තමානයේ වෙද්දී තියෙන්නේ. හරි. ඊළඟට ගෝලීය පරිසරය යනු නිවැරදි පිළිතුර තෝරන්න. ගෝලීය පරිසරය යනු වැරදි පිළිතුර තෝරන්න. අපෙන් අහන්නේ නිවැරදි නෙමේ වැරදි පිළිතුර. ගෝලීය පරිසරය යනු වැරදි පිළිතුර තෝරන්න. ගෝලීය පරිසරය කියලා කියන්නේ අපි කිව්වා ගෝලීය පරිසරයේ නිර්වචනය කිව්වා නම් මෙතන වැරදි උත්තරේ හරියටම අල්ලගන්න පුළුවන්. හොඳට කල්පනා කරන්න බලන්න. දහනමයට හරි උත්තරේ. අපි ගෝලීය පරිසරය කියලා කියනවා නිර්වචනය ගත්තොත් එම ලෝකයේ රටවල් අතර ඇති ආර්ථික සමාජීය හා සංස්කෘතික බැඳීම නැත්නම් ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් නැති අන්‍යෝන්‍ය බැඳීමට අපි කියනවා ගෝලීය පරිසරය කියලා. ඒතර මේකෙදි වැරදි පිළිතුර කියලා ඇහුවොත් කෙලින්ම අපිට එක උත්තරයක් තියෙනවා. ඒතර මෙතනදී අපිට මේ ප්‍රශ්නේ වැදගත් පුතේ අපිට ගෝලීය පරිසරය කියන එකේ නිර්වචනය මතක තියාගන්න. මොකද්ද? ගෝලීය පරිසරය කියලා කියන්නේ රටවල් අතර පවතින ආර්ථික, සමාජීය හා සංස්කෘතික අන්‍යෝන්‍ය බැඳීමට අපි කියනවා ගෝලීය පරිසරය කියලා. එතකොට මේ ගෝලීයකරණය කියන එකේ
අපි කතා කරනවා ගෝලීය පරිසරය. ඒතර මෙන්න මේ ගිවිසුම්ගත බැඳීම් කියන එකට තමයි වැරදි උත්තරේ බවට පත් වෙන්නේ. ආර්ථික, සමාජීය හා සංස්කෘතික බැඳීම කියන එක තමයි ගෝලීය පරිසරය යන්න අපි නිර්වචනය කරන්නේ. හරි. ඊළඟට හොඳ ප්‍රශ්නයක් තියෙන්නේ අපිට. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ශක්තියක් කියලා කියන්නේ මොකක්ද?